समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං තී. සද්ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, මේ පින්වත් පිරිස හැමදෙනාම සූදානම් වෙන්නේ ජයමග රූපවාහිනී නාලිකාවෙන් විකාශය කරන්නට යෙදෙන තථාගත ශ්‍රී සද්ධර්මය කියන මාතෘකාව යටතේ ධර්මදේශනාවක් බොහෝම ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරන්න. ඉතින් මේ පින්වත් පිරිස බොහෝම ශ්‍රද්ධාවෙන් උනන්දුවෙන් උවමනාවෙන් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ශ්‍රද්ධාවක් ගෞරවයක් උපදවාගෙන ඒ වගේම ධර්ම රත්නය පිළිබඳව මහත් වූ ගෞරවයක් ශ්‍රද්ධාවක් උපදවාගෙන මේ උතුම් සද්ධර්ම දේශනා මාලාවටම සම්බන්ධ වෙන පිරිසක්. ඒ නිසා මේ පින්නතුන්ට විශේෂයෙන්ම අපි කල්පනා කරනවා ධර්ම දේශනාවක් ශ්‍රවණය කළ යුතු පිළිවෙල පිළිබඳව නැවත නැවත සිහිපත් කිරීමට අවශ්‍ය කරන්නේ නැති බව. මොකද මේ පින්වත් පිරිස බොහෝ කාලයක සිට මේ උතුම් දේශනා මාලාවට සහසම්බන්ධ වෙනවා. ඉතින් ගෞරවනීය ස්වාමින් වහන්සේලාත් වරින් වර ඒ පිළිබඳව මේ පින්නතුන්ට නිරන්තරයෙන් අවවාද අනුශාසනා කරනවා. ඉතින් ඒ කාරණයක් සැලකිල්ලට ගනිමින් අපි විශ්වාස කරනවා මේ පින්වත් පිරිස බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේ දේශනාවට සම්බන්ධ වෙනවා ඇතැයි කියලා. පින්වත්නි, අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම මේ පින්වත් පිරිස දන්නවා අප විසින් සිදු කරගෙන යනු ලබන මේ දේශනා මාලාවේ අපේ මූලික කරගන්නට යෙදුනේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනා පිළිබඳව. ඉතින් මේ වෙනකොට මජ්ක්‍ධිම නිකායේ සඳහන් සූත්‍ර දේශනා කිහිපයක් අපි සාකච්ඡා කළා. ඉතින් අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මූල පඤ්ඤාසකේ මුලපරයාය වර්ගයට අයිති 8 වෙනි සූත්‍ර දේශනාව. ඒ තමයි සල්ලේක සූත්‍රය. සල්ලේක සූත්‍රයේ පිළිබඳව යම් ආකාරයක විග්‍රහ කිරීමක්
පැහැදිලි කර ගැනීමක් කරගන්නයි අපි සූදානම් වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ සූත්‍රයේ නම ඇහෙනකොටම ධර්මයේ පිළිබඳ බොහෝ ඇසූ පිරූ තැන් ඇති පිරිස් නම් මේ සූත්‍රය බොහෝ විට ශ්‍රවණය කරලා ඇති, පරිශීලනය කරලා ඇති, සමහර විට අන් අය සමග සාකච්ඡා කරලා ඇති. ඒ වගේම මේ ශාසනයේ පිළිවෙත් පුරන ඕනෑම යෝගාවචරයෙකුට බොහෝම සම්බන්ධ සූත්‍ර දේශනාවක් තමයි, අත්‍යවශ්‍ය සූත්‍ර දේශනාවක් තමයි සල්ලේක සූත්‍රය කියලා කියන්නේ. ඉතින් පළමුවෙන්ම අපි විස්තර කරගත යුතුයි මේ සල්ලේක කියලා කියනවා. මොකක්ද මේ සල්ලේක කියලා කියන්නේ? සල්ලේක කියන වචනේ අර්ථය තමයි පින්වත්නි කෙලෙස් හිඳිනවා කියන අර්ථය. සල්ලේක කියන වචනේ සරල අර්ථය තමයි මේ කෙලෙස් හිඳින ප්‍රතිපදාව කියන අර්ථය තමයි මේ සල්ලේක කියන වචනේ තියෙන්නේ. ඉතින් දැන් ඒ තේරුම අපි පැහැදිලි කරගත්ත පමණින්ම අපිට තේරුම් ගන්නට පුළුවන් පින්වත්නි මේ සූත්‍රයේ සාකච්ඡා කරන්නේ මොන වගේ කාරණාවක් පිළිබඳවද? ඒ වගේම තමයි මේ සූත්‍රය මොනතරම් අපට වැදගත්ද කියන කාරණේ අපට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ මහා චුන්ද ස්වාමින් වහන්සේ මූලික කරගෙන තමයි, විශේෂයෙන්ම චුන්ද ස්වාමින් වහන්සේ විමසපු පැනයක්, චුන්ද ස්වාමින් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ සමග සිදු කරනු ලැබූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් හැටියට තමයි මේ සල්ලේක සූත්‍රය විවරණය වෙන්නේ. ඒ වගේම මේ සූත්‍රය පිළිබඳව අපි විශේෂයෙන්ම සිහිපත් කිරීමක් කරන්නට ඕන. මේ සල්ලේක සූත්‍රය කියලා කියන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ පිළිවෙත් පුරන හැම යෝගාවචරයෙකුටම බොහෝම උපකාර පිණිස පවතින අති ශ්‍රේෂ්ඨ සූත්‍ර දේශනාවක්. ඉතින් ඒ පිළිබඳව මේ පින්නතුන්ට පැහැදිලි කරගන්නට පුළුවන් මේ සූත්‍ර දේශනාවේ විස්තර සාකච්ඡා කරගන්නකොට. ඉතින් මේ සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ මුලින්ම කෙනෙක්ගේ චිත්තසංතානිය තුළ පවතින කෙලෙස් ප්‍රහාණය කළ යුතු ප්‍රධාන ආකාර 5ක් ගැන සාකච්ඡා කරනවා. ඉතින් එයින් පළවෙනි ආකාරය තමයි මේ සල්ලේක ප්‍රතිපදාව කියලා කියන්නේ. ඉතින් ඒ සල්ලේක ප්‍රතිපදාවත් ඒ වගේම අනිත් ප්‍රතිපදාවනොත් බොහෝම වැදගත් වෙන ප්‍රතිපදාවන්. එතකොට බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම මේ සල්ලේක ප්‍රතිපදාවේදී විස්තර කරනවා කෙනෙක්ගේ චිත්තසංතානිය තුළ හටගන්න මේ කෙලෙස් ප්‍රහාණය කළ යුතු 44 ආකාරයක් පිළිබඳව. අන්න ඒක අපි හොඳට සිහිපත් කරගන්නට ඕන. ආකාර 44ක් පිළිබඳව සාකච්ඡා කරනවා පුද්ගලයෙකුගේ චිත්තසංතානිය තුළ හටගන්න ඒ කෙලෙස් ප්‍රහාණය කරන ආකාරය. ඉතින් අපි කාල වේලාවට අනුව මේ මුළු සූත්‍රයම සාකච්ඡා කරගන්න බලාපොරොත්තු වෙනවා. මේ සූත්‍රයේ අපට බොහෝම සාකච්ඡා කළ යුතු තැන් කීපයක් තියෙනවා. ඉතින් මේ පින්නතුන්ට වැඩි ප්‍රයෝජනීය පිණිස ඒ වගේම මේ දේශනා මාලාව විශේෂයෙන්ම අපි දන්නවා දීර්ඝව පවත්වාගෙන යනු ලබන දේශනා මාලාවක් නිසා මේ පින්නතුන්ගේ වැඩි ප්‍රයෝජනයක් සඳහා අපි අද දවසේ මේ සූත්‍රයේ පුළුවන් පමණින් යම් කොටසක් බොහෝම අර්ථවත් විදියට සාකච්ඡා කර ගන්නවා. ඒ වගේම මේ දේශනාවේ ඉතිරි කොටස් ඉදිරි දේශනාවලදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා.
ඉතින් ඒ පිළිබඳව මේ පින්නතුන්ට කරුණාවෙන් සිහිපත් කරමින් මේ සූත්‍ර දේශනාවට අවතීර්ණය වුණොත් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේහි වැඩ ඉන්න වෙලාවක චුන්ද කියන ස්වාමින් වහන්සේ, චුන්ද ස්වාමින් වහන්සේ කියලා කියන්නේ සරියුත් මහරහතන් වහන්සේගේ සහෝදර ස්වාමින් වහන්සේ නමක්. ගිහි කල සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සහෝදරයෙක් තමයි මේ චුන්ද ස්වාමින් වහන්සේ. ඉතින් චුන්ද ස්වාමින් වහන්සේත් බොහෝම ප්‍රඥාවන්ත, ඒ වගේම විශේෂයෙන්ම බොහෝ පිරිසකට අවවාද අනුශාසනා කරමින් ගුරුවරයෙක් විදිහට මේ ශාසනයේ පිළිවෙත් පිරූ භික්ෂුන් වහන්සේ නමක්. ඉතින් මේ චුන්ද ස්වාමින් වහන්සේ ළඟ, චුන්ද ස්වාමින් වහන්සේ යටතේ පුහුණු වෙන බොහෝ භික්ෂුන් වහන්සේලා හිටියා. මේ භික්ෂුන් වහන්සේලාගේ තුල තියෙනා වූ අදහස් චුන්ද ස්වාමින් වහන්සේ මූලික කරගෙන, විශේෂයෙන්ම චුන්ද ස්වාමින් වහන්සේ තේරුම් ගත්තා ඒ තමන් වහන්සේ යටතේ හැසිරෙන භික්ෂුන් වහන්සේලාගේ අදහස් පිළිබඳව අවවාද අනුශාසනා ගැනීමේ අදහසින් භාග්‍යවතුන් වහන්සේට චුන්ද ස්වාමින් වහන්සේ මතු කරන පැනයක් හැටියට භාග්‍යවතුන් වහන්සේට පැනයක් මතු කළා. ඒ පැනය තමයි භාග්‍යවතුන් වහන්සේගෙන් චුන්ද ස්වාමින් වහන්සේ අහනවා, විශේෂයෙන්ම විසිවැදෑරුම් වූ ආත්මවාදයත්, ඒ වගේම අටවැදෑරුම් වූ දෘෂ්ටීනුත් මේ දේවල් උපදින්නේ යම් හේතුවක් උපකාර කරගෙනද, ඒ වගේම මේ ආත්ම දෘෂ්ටියත්, ඒ වගේම ලෝකයේ පිළිබඳව හටගන්න මේ දෘෂ්ටීනුත් ප්‍රහාණය කරන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේගෙන් මුලින්ම විමසනවා. ඒ වගේම චුන්ද ස්වාමින් වහන්සේ තව පැනයක් මතු කරනවා, කෙනෙකුට මේ ස්කන්ධ පංචකයේ මුල් කරගෙන හටගත්ත ඒ ආත්ම දෘෂ්ටියත්, ඒ වගේම මේ ලෝකවාද දෘෂ්ටියත් කියන මේ දෘෂ්ටීන් දෙක කෙනෙකුට සෝතාපන්න භාවයට පත් වෙන්නට කලින් යම් විදර්ශනා සහගත ප්‍රඥාවකින් ඒ දෘෂ්ටීන් දෙකම ප්‍රහාණය කරන්න පුළුවන්ද කියලා චුන්ද ස්වාමින් වහන්සේ විමසනවා. ඉතින් එතනදී බුදුරජාණන් වහන්සේ චුන්ද ස්වාමින් වහන්සේට දේශනා කරනවා, කෙනෙකුට මේ විෂයාකාර වූ ආත්ම දෘෂ්ටියත්, ඒ වගේම ලෝකයේ පිළිබඳ වූ අට ආකාර දෘෂ්ටියත් කියන මේ දෘෂ්ටීන් දෙකම හටගන්න හේතුව තමයි පංච උපාදානස්කන්ධය තණ්හා දිට්ඨි මාන වශයෙන් ගැනීම. එතකොට එය මේ පින්නතුන්ට තේරෙන විදිහටම සඳහන් කළොත් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය වරදවා ගැනීමෙන් තණ්හා දිට්ඨි මාන වශයෙන් වැරදි විදිහට ග්‍රහණය කිරීමෙන් තමයි කියනවා මේ සියලු දෘෂ්ටීන් උපදින්නේ. එතකොට දැන් ප්‍රධාන වශයෙන්ම සඳහන් කළොත් මේ ලෝකේ බොහෝ ඇත්තන්ට තමන්ගේ ශරීරය පිළිබඳව උපදින ආත්ම දෘෂ්ටීන් තමයි මම මේ ලෝකේ ඉන්නවාද, මම පෙර ලෝකයක හිටියාද, මම මරණින් මතු කොහේ උපදීද යනාදී වශයෙන් නැත්තා වූ මමෙක් ආරූඪ කරගෙන අතීතයත්, ඒ වගේම වර්තමානයත් අනාගතයත් තණ්හා දිට්ඨි මාන වශයෙන් මොකද කරන්නේ, මේ විදිහට මේ මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කිරීමත් එක්ක මේ ශරීරය පිළිබඳව මේ බඹයක් වූ ස්කන්ධ පංචකයේ පිළිබඳව ඇති වෙන්නේ තවත් ආත්ම දෘෂ්ටියමයි. ඒ වගේම මේ ලෝකයේ පිළිබඳ වරදවාගත් දෘෂ්ටීන් ඔහුගේ තුල හට ගන්නවා. එතකොට විශේෂයෙන්ම අපි මෙතනදී කල්පනා කරන්නට ඕන, බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පින්වත්නි, කෙනෙකුට මේ දෘෂ්ටීන් කඩා ගන්න ඕන නම්, විශේෂයෙන්ම ආත්ම දෘෂ්ටියත්, ඒ වගේම මේ ලෝකයේ පිළිබඳ පහළ වෙන්නා වූ අටවැදෑරුම් දෘෂ්ටීනුත් ඛණ්ඩනය කරගන්න පුළුවන් එකම ක්‍රමය තමයි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය යම්කිසි කෙනෙක් නුවණින් දකිනවා නම්, යම්කිසි කෙනෙක් මේ ස්කන්ධ පංචකය
විදර්ශනා සහගතව කල්පනා කරනවා නම් නුවණින් දකිනවා නම් අන්න ඔහුට මේ බඹයක් පමණ වූ ස්කන්ධ පංචකයේ පිළිබඳව යථාර්ථයේ තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. විශේෂයෙන්ම කෙනෙක් දැන් කල්පනා කරන්න පින්වත්නි කෙනෙකුට මේ ශරීරයේ පිළිබඳ ආත්ම සංඥාව දියුණු වෙන්න ප්‍රධාන හේතුවක් තමයි මේ ශාරීරික ක්‍රියාකාරකම්. දැන් විශේෂයෙන් කල්පනා කරන්න මම කියන සංඥාව ගොඩනැගෙන්න හේතුවක් තමයි දැන් අපි මම කතා කරනවා. ඒ වගේම මම ඇවිදිනවා. මම හැරෙනවා. මම නානවා. මම කනවා. මම වතුර බොනවා යනාදී වශයෙන් ඒ ක්‍රියාකාරකම් එක්ක පවා අපට මේ ශරීරයේ පිළිබඳව ඇතිවෙන්නේ වැරදි සංඥාවක්. දැන් උදාහරණයක් විදියට කල්පනා කළොත් විශේෂයෙන්ම මහා සතිපට්ඨාන සූත්‍රයේදී පවා අපට මේ ශරීරයේ පිළිබඳව පවත්වන්නට ඕන ශරීරයේ පිළිබඳ මෙනෙහි කරන්නට ඕන ක්‍රමයක් ගැන කියනවා. කියනවා කොහොමද මේ ශරීරයේ යම් ක්‍රියාවක් කරනකොට ඒ ක්‍රියාව ගැන හිතන්න කියනවා මේ මෙන්න මේ ආකාරයට. දැන් සත්‍ය වශයෙන්ම දැන් මේ පින්නතුන්ට ඇති වෙන්න පුළුවන් මේ ස්වාමින් වහන්සේ බණ කියනවා. එතකොට අන්න ඒ විදිහට ගත්තාම මේ පින්නතුන්ට තේරෙන්නේ අන්න ඒ විදිහටයි. නමුත් සත්‍ය වශයෙන්ම මෙතන සත්වයේ පුද්ගලයෙක් විසින් කරන දෙයක් නෙවෙයි. හේතුන් නිසා හටගන්න ඵල පරම්පරාවක් පමණයි මෙතන තියෙන්නේ. එතකොට දැන් මේ පින්නත් පිටස කල්පනා කරන්න දැන් මම බණ කියනවා කියන ක්‍රියාවලිය වෙන්නේ කොහොමද? මගේ හිතේ හටගත්ත වේගයක් නිසා ඒ වේගය නිසා සිද්ධ වෙන ක්‍රියාවක ප්‍රතිඵලයක් තමයි තියෙන්නේ. දැන් මේ පින්නතුන් දන්නවා දැන් ඇවිදිනකොට මොකද වෙන්නේ? චිත්ත කිරිය වායෝ ධාතුව දැන් හිත නිසා හටගන්න වායුවට කියනවා චිත්ත කිරිය වායෝ ධාතුව කියලා. ඒ වායෝ ධාතුවේ ගමනයෙන් තමයි උපකාරයෙන් තමයි මේ අංගයන් මේ විශේෂයෙන්ම අංග චලනයන් සිද්ධ කරන්න පුළුවන්කමක් තියෙන්නේ. හරියට මේ පින්නතුන් දන්නවා බැකෝ යන්ත්‍රයක ක්‍රියාකාරීත්වය. බැකෝ යන්ත්‍රයක ක්‍රියාකාරීත්වය යම් ආකාරයක්ද දැන් මේ පින්නතුන් දන්නවා liver එකක් යම් දිශාවකට ගමන් කිරීමෙන් ඒ liverය ඇදලා ඒ liverයෙන් යම් විධානයක් දුන්නට පස්සේ විශේෂයෙන්ම පීඩනයක් ඇති කරලා මේ විශේෂයෙන්ම ඒ පීඩනය මගින් මොකද කරන්නේ? ඒ බැකෝ යන්ත්‍රයේ යම් ආකාරයක ක්‍රියාකාරකම් අපිට සකස් කරගන්න පුළුවන්කමක් තියෙනවා. අන්න ඒ වගේම සිදුවීමක් තමයි කෙනෙකුගේ මේ විශේෂයෙන්ම පින්වත්නි ජීවිතය තුළ සිද්ධ වෙන්නේ. හිතමු යම් කිසි කෙනෙකුට නැගිටින්න උවමනා වෙනවා. නැගිටින්න උවමනා වෙනකොට මම නැගිටින්න ඕන කියන සිතුවිල්ල එනකොට ඒ සිතුවිල්ලත් එක්ක යම් වේගයක් හට ගන්නවා. අන්නේ වේගයත් එත තමයි පින්වන්නේ චිත්ත කිරිය වායෝ ධාතුව කියලා කියන්නේ. ඒ වායෝ ධාතු උපකාරයෙන් තමයි අපි නැගිටින්නේ, ඇවිදින්නේ, හැරෙන්නේ. එතකොට අන්න ඒ ක්‍රියාව එක විදිහට අරගෙන සත්වයක් පුද්ගලයෙක් විසින් කරන දෙයක් කියලා අපි මොකද කරන්නේ? වරදවා ගන්නවා. ඒ වගේම තමයි අපිට පුළුවන්කමක් තියෙන්නට ඕන විශේෂයෙන්ම මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ගොඩවල් පහ අපිට නුවණින් හොඳට බෙද බෙදා බලන්න පුළුවන්කමක් තියෙනවා නම් අන්න අපිට මේ ශරීරයේ සත්වයක් පුද්ගලයෙක් ඉන්නවද කියලා හොයාගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒකට පින්වත්නි බොහෝම ලස්සන උපමාවක් තියෙනවා. දැන් හිතන්න අපිට විශේෂයෙන්ම මේ ශරීරයේ පිළිබඳව දැන් මේ පින්නතුන් දන්නවා ධාතු මනසිකාර්ය තුලදී විශේෂයෙන්ම මේ ශරීරය පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත ශරීරයක්. ඒතොර ප්‍රධාන වශයෙන් රූපස්කන්ධය මේ පින්නත් පිටිස දන්නවා මේ බඹයක් පමණ වූ මේ ශරීරයේ අපිට මේ ඇහැට පේන්න දැනෙන්න මේ තියෙන මේ රූපස්කන්ධය අපිට කොටස් හතරකට බෙදන්න පුළුවන්. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මෙන්න මේ කොටස් හතරට අපි බෙදාගෙන මේක හොඳට විග්‍රහ කරලා බැලුවොත් මේක හොඳට බෙද බෙදා කල්පනා කළොත් අන්න කෙනෙකුට හොයාගන්න පුළුවන්
මේ කොයි කොටසටද මම මේ සත්වයා පුද්ගලයා එහෙම නැත්නම් මම වැටෙන්නේ කොයි කොටසටද? ඊළඟට වේදනාව, සංඥාව, සංස්කාර, විඥාන කියන මෙන්න මේ ස්කන්ධ පංචකය පිළිබඳවත් මේ විදිහට අපිට යම් පරීක්ෂණයක් කරන්න පුළුවන්. එතකොට මේ ගොඩවල් පහම එකතු වෙලා සිද්ධ වෙන යම් ක්‍රියාවකට තමයි අපේ සත්වයක් පුද්ගලයෙක් කියලා පනවගන්නේ. ඉතින් මේකට හොඳ උදාහරණයක් තියෙනවා පින්වත්නි. කෙනෙකුට මේ ශරීරයේ කොටසින් කොටස බලවුවොත් දැන් විශේෂයෙන්ම අපි හිතමු මේ ශරීරය ගැන මෙනෙහි කරනවා කියලා කෙස්ලොම්නිය දත් සම්මස් ඇටනහර යනාදි වශයෙන් ඒ කියන්නේ දෙතිස් කුණපයන් පවා අරගෙන මෙනෙහි කරනකොට ඒ කෙනාට මේ ශරීරයේ සත්වයේ පුද්ගලයෙක් හොයන්න පුළුවන්කමක් තියෙන්න ඕන. කොයි කොටසටද මම කියලා කියන්නේ? හරියට මෙන්න මේ වගේ. දැන් හිතන්න පතලක් හාරන කෙනෙක් ඉන්නවා. පතලක් හාරන කෙනෙක් කියලා කියන්නේ අපි දන්නවා පතල් හාරන්නේ මොකටද? මැණික් හොයන්නනේ. එතකොට ඒ පතල හාරනකොට මේ පින්නතුන් දන්නවා ඒ පතලෙන් යම් පස් ගොඩක් වෙන් කරගෙන ඒ පස් ගොඩෙන් පස් චාත්‍ය අරගෙන ඒ චාත්‍යයට ගත්ත පස් ටික වතුර කලවම් කරමින් හොදනවා. හොද මොකද කරන්නේ? අර මේ පස් වතුරට හොද යවමින් ඒ පස්වල තියෙන ගල් බොරළු ඔක්කොම මතු කරගෙන බලනවා මේ ගොඩේ මැණික් තියනවාද. එතකොට අර චාත්‍යයෙන් හොදනකොට ඒ කියන්නේ අර පස් ගත්ත කූඩය දැල් සහිත කූඩයකටනේ අපි ගන්නෙ. දැල් සහිත කූඩයෙන් පස් අරගෙන හොදනකොට අර මේ පස් ටික වතුරේ හොදගෙන යනවා. මේ විශේෂයෙන්ම ගල් බොරළු මතුවෙනවා. ඒ ගල් බොරළු මතුවෙනකොට ඒ අතර බලනවා මේවා අතර මැණික් තියනවාද. ඉතින් එහෙම ගරලා බලනකොට මැණික් නැත්තම් මැණික් ඒ කියන්නේ වටිනා කියන ආකාරයේ දෙයක් හමුුනේ නැත්තම් ඒ බොරළු ටික වෙනමම හකට දානවා. හැබැයි අර පාදගත්ත ඉල්ලම දැන් අර මේ විශේෂයෙන්ම ගරන්න කලින් වෙන් කරගත්ත පස්කොරට කියනවා ඉල්ලම කියලා. ඒ ඉල්ලම ගැන මේ මැණික් ගරන මිනිස්සයාට පුදුමාකාර තණ්හාවක් තියෙනවා. ඒක ගැන සැකයක් තියෙනවා මේ ගොඩේ එක මැණිකක් හරි තියෙන්න පුළුවන්. ඒ නිසා මොකද කරන්නේ? ඒ ඉල්ලමෙන් ටික ටික තමයි පාදන්නේ. දැන් හිතන්න මේ ඉල්ලමෙන් හතරෙන් එකක් මේ වෙනකොට පාදගෙන ඉවරයි. එතකොට ඒ තිබ්බ ඉල්ලමෙන් හතරෙන් එකක් දැන් බොරළු. එතකොට ඒ අයින් කරපු බොරළු ගැන ඒ මිනිස්සයාට ආය හැරිලවත් බලන්න අදහසක් නැහැ. නමුත් අර ඉල්ලම ගැන මොකද වෙන්නේ? පුදුමාකාර තණ්හාවක් කැමැත්තක් තියෙනවා. මොකද මේ ඉල්ලමේ එක මැණිකක් හරි ඇති. ඊළඟට ඔන්න ඒ හතරෙන් පංගුවක්ම ඉවර කරන භාගයක්ම ඒත් තාම මැණිකක් හම්බ වුණේ නැහැ. ඔය විදිහට ඒ ඉල්ලම ඉවර වෙනකම්ම වෙන් කරගත්ත කොටස ඉවර වෙනකම්ම අර කූඩේට දාලා හොදලා බලනවා. හැබැයි මැණිකක් හම්බ වෙන්නේ නැහැ. අයින් කරපු බොරළු ගොඩ එහෙමම තියෙනවා. ඉතින් මොකද වෙන්නේ? අර ඉල්ලම ගැන තිබිච්ච ඒ තණ්හාව ඒ කැමැත්ත ඒ වෙලාවෙම මොකද වෙන්නේ? ඒ මුළු ඉල්ලමම හොදලා ඉවර වුණායින් පස්සේ ගරලා ඉවර වුණායින් පස්සේ ඒක එහෙමම ප්‍රහාණය වෙනවා. ඒ මොකද ඒ මිනිස්යාට ඒ ඉල්ලම ගරන්න කලින් ඉල්ලම පාද ගන්න කලින් විශේෂයෙන්ම ඒ ඉල්ලම හොදලා පිරිසිදු කරගන්න කලින් ඒ ඉල්ලම ගැන තිබුණා වැරදි දෘෂ්ටියක්, වැරදි සංඥාවක්. මොකක්ද? මේකේ අනිවාර්යෙන් මැණිකක් හෝ මැණික් ගොඩක් ඇති කියන සංඥාව ඒ මිනිස්යාට තිබ්බා. හැබැයි අර ඉල්ලම පාද ගන්න හොදන්න මොකද වුනේ? ඒ ඉල්ලම ගැන තිබිච්ච ඒ කැමැත්ත දෘෂ්ටිය එහෙමම නැති වෙලා ගියා. මොකද ඔහු ප්‍රත්‍යක්ෂ කරගත්තා මේකේ ඇති මැණිකක් නැහැ. ආන් ඒ වගේ තමයි පින්වත්නි කෙනෙකුට මේ ශරීරයේ පිළිබඳ නියම අවබෝධය ඇති වෙන්න නම් මේ නිවැරදි දෘෂ්ටියක් පහළ කරගන්න නම් මොකද කරන්න ඕන? ඔහු මේ ශරීරයේ පින්වත්නි පිරික්සිය යුතුමයි. මේ ශරීරයේ යථාර්ථය බඹයක් පමණෝම ස්කන්ධ පංචකයේ පිළිබඳව නුවණින් මෙනෙහි කළ යුතුමයි. යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව මෙනෙහි කළ යුතුමයි. ඉතින් අන්න ඒ කෙනාට තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ස්කන්ධ පංචකයේ පිළිබඳව මේ තියෙන ආත්ම දෘෂ්ටියත් ඒ වගේම අටවැදෑරුම් වූ දෘෂ්ටියනොත් ප්‍රහාණය කරන්න පුළුවන්කමක් තියෙන්නේ. ඉතින් ඒ විදිහට සඳහන් කළායින් පස්සේ ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චුන්ද ස්වාමින් වහන්සේට
මේ දැන් විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගෙන් චුන්ද ස්වාමින් වහන්සේ මේ ප්‍රශ්නය ඇහුවේ චුන්ද ස්වාමින් වහන්සේ යටතේ පුහුණු වෙන අදිමාන්‍යයෙන් යුක්ත භික්ෂූන් වහන්සේලා නිසා. අදිමාන්‍ය කියලා කියන්නේ පින්වත්නි මේ ශාසනයේ පිළිවෙත් පුරන ඇතැම් ශ්‍රාවකයන්ට තමන්ගේ චිත්තසංතානයේ තියෙන කෙලෙස් යටපත් වුනහම ඔවුන්ට ඇති වෙනවා පින්වත්නි අදිමාන්‍යයක්. අදිමාන්‍යයක් කියලා කියන්නේ මොකක්ද? ඔවුන්ගේ චිත්තසංතානයේ තියෙන කෙලෙස් යටපත් වුන නිසා ඔවුන්ම තීරණයකට එනවා මගේ හිතේ දැන් වෙනදා වගේ මේ ලෝභ දේශ මෝහ ආදී අකුසල ධර්මයෝ ඉස්මතු නොවන නිසා මම දැන් සෝතාපන්න කෙනෙක්. මම දැන් සකදාගාමි කෙනෙක්. මම දැන් අනාගාමි කෙනෙක්. මම දැන් අරිහත්ත්වේ සාක්ෂාත් කළ කෙනෙක් කියලා පුහුදුන් භූමියේ සිටියදීම ඔවුන් නොලබපු අධිගමයක් පිළිබඳව ඔවුන්ට වැටහීමක් එනවා. ඒ කියන්නේ වැරදි සංඥාවක් ඇති වෙනවා. එය ඔවුන්ගේ තුළ ඇතිවෙන මේ වංචාවක්. එහෙම නැත්නම් ඒක ඔවුන් කරගන්න වංචාවක් නෙමෙයි. ඔවුන්ගේ වැරදි දෘෂ්ටියක්. මොකද යම් ආකාරයක සමාධියක් නිසා හෝ විදර්ශනා මනසිකාරයක් නිසා හෝ తాවකාලිකව කෙනෙක්ගේ තුළ තියෙන කෙලෙස් යටපත් වෙන්න තුනී වෙන්න පුළුවන්කමක් තියෙනවා. අන්න ඒ කෙලෙස් තුනී වීමත් එක්ක ඔවුන් එනවා තීරණයකට, ඔවුන් එනවා අදහසකට මම දැන් මෙන්න මේ කෙලෙස් ප්‍රහාණය කරපු කෙනෙක් කියන වර්ධි සංඥාවට එනවා. ඒකට කියනවා අදිමාන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ අදිමාන්‍යයෙන් යුක්ත භික්ෂුන් වහන්සේලා මෙන්න මේ වගේ අය දීර්ඝ කාලයක් සමතය වඩමින් පුහුණු කරමින් ඉන්නකොට ඔවුන් සත්‍ය වශයෙන්ම ප්‍රථම ධානයටපත් වෙනවා. ඒ වගේම සමහරක් අය ද්විතීය ධානයටපත් වෙනවා. ඒ වගේම තෘතීය ධානය, චතුර්ථ ධානය කියන මේ විශේෂයෙන්ම රූපාවචර ධාන උපදවා ගන්නවා. මේ රූපාවචර ධාන උපදවා ගත්තායින් පස්සේ විශේෂයෙන්ම මේ පින්නතුන් දන්නවා රූපාවචර ධාන ඉපදුනායින් පස්සේ ඔහුගේ තුල තියෙන නීවරණ ධර්ම යටපත් වෙනවා. විස්කම්බන වශයෙන් ඔහුගේ තුල තියෙන නීවරණ ධර්ම යටපත් වෙනවා. දැන් පින්වත්නි සාමාන්‍යයෙන් මේ නීවරණ ධර්ම කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්ම මුල් කරගෙන තමයි බොහෝ කෙලෙස් ධර්ම අපේ හිතේ ඉස්මතු වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම අපට සීලය ඉක්මවා යන්නට අදහස් පහළ වෙන්නේ බොහෝ අකුසල ක්‍රියාකාරකම් කාය, වාක්, මනෝ කියන මේ ත්‍රිවිධ දුෂ්චරිතයන්ම බොහෝ විට කෙනෙක්ගේ තුල සිද්ධ වෙන්නේ මේ නීවරණ ධර්මයන් ප්‍රබල වුණු අවස්ථාවක. එතකොට මේ රූපාවචර ධ්‍යාන උපදවාගත්ත කෙනෙක් කියලා කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. ඔහු නීවරණ ධර්ම යටපත් කරගත්ත කෙනෙක්. ඒ නීවරණ ධර්ම යටපත් වීම තුළ ඔවුන්ගේ තුළ මේ කෙලෙස් තුනී භාවයක් තියෙනවා. ඒ කියන්නේ ඔවුන්ට දැන් සාමාන්‍ය ලෝකේ ජීවත් වෙන කෙනෙකුට වඩා මේ විශේෂයෙන්ම කල්පනා කරන්න මේ ධානයක් උපදවා ගත්ත කෙනෙක්ගේ තුල කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ නීවරණ යටපත් වුණා කියලා කියන්නේ සත්‍ය වශයෙන්ම ඔහුට මේ කෙලෙස් ධර්ම උපදින්න අවස්ථාවක් නැහැ. මොකද ඒ නීවරණ යටපත් වෙලා තියෙනකන්. හැබැයි අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. දැන් සාමාන්‍ය පුහුදුන් කෙනෙකුට වඩා බොහෝම උසස් මට්ටමක් මේ ධානයක් උපදවා ගත්තා කියලා කියන්නේ. මොකද ධානයක් උපදවා ගැනීම සාමාන්‍ය ලෝකයේ ඉන්න කෙනෙකුට සත්‍ය වශයෙන්ම අපහසු දෙයක්. එය බොහෝම උතුම් තත්ත්වයක්. නමුත් අපි තේරුම් ගන්න ඕන දේ තමයි මේ ධාන ධර්මවල ස්වභාවය තමයි හරියට හුලං පුරෝපු බෝලයක් වතුර යට කරගෙන ඉන්නකොට ඒක අපි අතින් යට කරගෙන ඉන්නකන් ඒ බෝලේ යට තියෙනවා. හැබැයි අත උඩට ගත්තාම මොකද වෙන්නේ? ආයෙත් බෝලේ උඩට ඉල්පෙනවා. ඒ වගේ තමයි මේ ධානය නොපිරිහි තියෙනකන් මොකද වෙන්නේ? නීවරණ ධර්ම යටපත්. හැබැයි ධානය පිරිහුණ ගමන් මේ නීවරණ ධර්ම නැවත අවදි වෙනවා. එතකොට විශේෂයෙන්ම තව කාරණයක් සඳහන් කරන්නට ඕන. දැන්
අපි දන්නවා මේ පින්වත් පිරිස සමහරක් වෙලාවට සඳහන් කරනවා ධර්ම මාර්ගයේ පුහුණු වෙනකොට යම් යම් කරදර බාධක එනකොට අනේ මට නම් මායාවෙන් පුදුම කරදරයක් නේ තියෙන්නේ. මායා තමයි මට බාධා කරන්නේ. පින්වත්නි සත්‍යම කාරණිය තමයි මේ කාම ලෝකයට අධිපතිත්වයේ දරන මායා සාමාන්‍ය මේ ලෝකේ මේ පංච නීවරණ වලට යටපත් වෙච්ච. එහෙම නැත්නම් මේ කාම ලෝකේ සාමාන්‍ය කාම භෝගීන්ගේ ඒ ක්‍රියාකලාප ගැන හැරිලවත් බලන්නේ නැහැ. මොකද ඔහු කලබල වෙන්නේ යම්කිසි කෙනෙක් ඔහුගේ විශේෂපතය විශේෂයෙන්ම මගහැරලා යන්න සමත් වුණොත් විතරයි. ඔහුගේ සීමාව මේ විශේෂයෙන්ම මායාගේ සීමාව හැටියට පෙන්වන්නේ පින්වත්නි කෙනෙක් මෙන්න මේ පංච කාමයන් තුල යම්කිසි කෙනෙක් මේ සතුට වෙනවා නම් අන්න එයා ගැන මේ මායා කලබල වෙන්නේ නැහැ කියනවා. හැබැයි කෙනෙක් නීවරණ ධර්ම යටපත් කරන්න උත්සාහ ගන්නවා නම් නීවරණ ධර්ම යටපත් කළොත් අන්න එතනදී තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එයා මායාගේ ඇස්වලට වැලි ගැහුවා. එතකොට කල්පනා කරලා බලන්න ඒක කොච්චර උතුම් තත්ත්වයක්ද කියලා. ඒ නිසා අපි ඒ ධ්‍යාන ධර්මයන් උපදවා ගන්නට පවා උත්සාහ කරන්නට ඕන. නමුත් බුදුරජාණන් වහන්සේ මෙතනදී පැහැදිලි කරනවා ඇතමුන් කල්පනා කරනවා මේ රූපාවචර ධ්‍යාන වලටපත් වෙමින් මම මේ සල්ලේක ප්‍රතිපදාවෙන් යුක්ත වූ කෙනෙක් කියලා වැරදි සංඥාවකට එනවා. එතකොට මේ ධ්‍යාන උපදවා ගැනීම කියලා කියන්නේ සල්ලේක ප්‍රතිපදාව නෙවෙයි. නමුත් සල්ලේක ප්‍රතිපදාවට බොහෝම උපකාර පිණිස පවතින තත්වයක්. නමුත් එය සල්ලේක ප්‍රතිපදාව නොවේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. යම්කිසි කෙනෙක් මේ ආර්ය විනයෙහි රූපාවචර ධ්‍යාන හතරට පත් වෙනවා නම් ඒකට ආර්ය විනයෙහි දෙන මේ නම තමයි දිට්ඨ ධම්ම සුඛ විහාරෝ කියලා භාග්‍යතුන් වහන්සේ හඳුන්වනවා. ඒ කියන්නේ මේ ජීවිතේ මේ සැප විහරණයෙන් යුක්ත වීම තමයි මෙන්න මේ රූපාවචර ධ්‍යාන වලට පත්වීම කියලා සඳහන් කරන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආර්ය විනයෙහි ඇතැම් ශ්‍රාවකයෝ ඉන්නවා අරූපාවචර ධ්‍යාන වලට පත් වෙනවා. අරූපාවචර ධ්‍යාන හතර දැන් විශේෂයෙන්ම අරූපාවචර ධ්‍යාන වලට පත් වෙන්න කලින් කෙනෙක් රූපාවචර ධ්‍යාන උපදවා ගන්න පුළුවන්කමක් තියෙන්නට ඕන. රූපාවචර ධ්‍යාන උපදවා ගත්ත කෙනෙක් අරූපාවචර ධ්‍යානත් උපදවා ගන්න වීරය කරනවා උත්සාහවත් වෙනවා. එතකොට මොනවද අරූපාවචර ධ්‍යාන කියලා කියන්නේ? ආකාසානං ඡායතනය, විඥානං ඡායතනය, ආකින්චඤ්ඤායතනය, නේව සංඥා නා සංඥායතනය කියන මෙන්න මේ අරූපාවචර ධ්‍යාන හතරටපත් වෙනවා. මෙන්න මේ අරූපාවචර ධ්‍යාන හතර වලටපත් වෙච්ච ඒ ශ්‍රාවකයන්ගේ තුල අර කලින් තිබුණටත් වඩා ඔවුන්ගේ තුල කෙලෙස් තුනී භාවයක් පෙන්වුම් කරනවා. අන්න ඒ කෙලෙස් තුනී භාවයත් එක්ක ඔවුන් කල්පනා කරනවා එහෙනම් මම දැන් සල්ලේක ප්‍රතිපදාවට වැටිච්ච කෙනෙක් කියලා ඔහු කල්පනා කරනවා අදිමාන්‍යයෙන් යුක්තව හිතනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අරූපාවචර ධ්‍යාන උපදවා ගත්තත් ඔහු සල්ලේක ප්‍රතිපදාවට පැමිණිලා නැහැ. දැන් විශේෂයෙන්ම මේ පින්නතුන් කල්පනා කරන්නට ඕන මේ රූපාවචර ධ්‍යාන අරූපාවචර ධ්‍යාන බාහිර ශාසනවලත් තිබුණා. දැන් විශේෂයෙන්ම මේ පින්නතුන් දන්නවා බෝසතාණන් වහන්සේ ගුරුවරුන් හොයාගෙන යනකොට ආලාර කාලාම උද්දකරාම පුත්ත කියන මේ දෙදෙනා ළඟත් මේ රූපාවචර ධ්‍යාන අරූපාවචර ධ්‍යාන පිළිබඳව දැනුම අප්‍රමාණව තිබුණා. නමුත් ඔවුන්ටත් එතනින් එහාට පුහුණු කළ යුත්තක් දියුණු කළ යුත්තක් පිළිබඳ වැටහුණේ නැහැ. එහෙනම් මේ පින්වත් පිරිස කල්පනා කරන්නට ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චුන්ද ස්වාමින් වහන්සේට චුන්ද මේ ශාසනයේ යම්කිසි කෙනෙක් මේ ආර්ය විනයෙහි යම්කිසි කෙනෙක් අරූපාවචර ධ්‍යාන වලට සමවදිනවා නම් ඒ කෙනාව මම හඳුන්වන්නේ ආර්ය විනයෙහි හඳුන්වන්නේ සාන්ත විහරණයෙන් යුක්තයි. ඒකට කියනවා සන්තා ඒකේ විහාරෝ. සන්තා ඒතේ විහාරෝ කියලා කියන්නේ ආර්ය විනයෙහි සාන්ත විහරණයෙන් යුක්ත කෙනාට. හැබැයි ඒක සල්ලේක ප්‍රතිපදාව නොවන බව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඉතින් එහෙම දේශනා කරලා බුදුරජාණන් වහන්සේ චුන්ද ස්වාමින් වහන්සේට දේශනා කරනවා
චුන්ද මේ ශාසනයේ සල්ලේක පරියායක් තියෙනවා. ඒ සල්ලේක පරියාය 44 ආකාරයකින් යුක්තයි. ආන්ගේ 44 ආකාරයකින් යුක්ත මේ සල්ලේක ප්‍රතිපදාවේ මේ ශාසනයේ පිළිවෙත් පුරණ යෝගාවචරයෝ හික්මිය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ මේ සල්ලේක පරියාය ආරම්භ කරනවා. ඉතින් කල්පනා කරන්න මේ පරියායට එන්න මත්තෙන් බුදුරජාණන් වහන්සේ බොහෝම වැදගත් කාරණා කිහිපයක් චුන්ද ස්වාමින් වහන්සේට සිහිපත් කරනවා. ඉතින් ඒ ආකාරයට සිහිපත් කරලා මේ සල්ලේක පරියායේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පළවෙනිම සල්ලේකය තමයි මේ ලෝකේ ඉන්න අන්‍යයෝ සතුන්ට හිංසා කරනවා, ඒ වගේම සත්වයන්ට නිතරම පීඩා කරනවා, හිංසා පීඩා කරනවා. නමුත් අන්‍යයෝ සතුන්ට කොපමණ හිංසා පීඩා කළත් මම සතුන්ට හිංසා පීඩා කිරීමෙන් තොරව වාසය කරනවා කියලා හික්මිය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔන්න පළවෙනි කාරණේ තමයි මොකක්ද? දැන් මේ පින්නතුන් මෙතන ඉඳලා බොහෝම සිහියෙන් මේ සල්ලේක පරියාය පිළිබඳව ශ්‍රවණය කරන්න, මතක තියාගන්න. අමතක වෙනවා නම් මේ දේවල් සටහන් කරගනිමින් හරි මේ සල්ලේක පරියාය පිළිබඳව අපි ඉගෙන ගත යුතුයි. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සල්ලේක පරියාය කියලා උගන්වන්නේ මොකක්ද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ ඉන්න ඇතැම් අය සතුන්ට හිංසා කරනවා. අන්‍යයෝ එහෙම නැත්නම් අසවලා සතුන්ට හිංසා කරනවා. ගල් වලින්, මුගුරු වලින් යම් ආකාරයකට හිංසා පීඩා කරනවා. ඒ අය හිංසා පීඩා කළාට මම සත්තුන්ට හිංසා පීඩා කරන්න යන්නේ නැහැ කියලා හික්මෙන්න කියනවා. දැන් මේ පින්නත් පිරිස කල්පනා කරන්න, අපි සමහරක් වෙලාවට කවුරු හරි කෙනෙක් කරපු දෙයක් තියෙනවා නම් එයා කරපු දේම ඊට වඩා අපි කරන්න උත්සාහ කරනවා. සමහර විට ඒක අපේ මාන්නය නිසා හෝ අපේ තියෙන මෝහය නිසා හෝ යම් මොකක් හරි ආකාරයේ අකුසල වේගයක් නිසා අපි සමහර විට අකුසලයට පෙළඹෙන අවස්ථාවන් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ තුල තියෙනා වූ මේ අකුසලයේ ප්‍රහාණය කරන්න මෙන්න නිවැරදි වූ ක්‍රමයක් පෙන්නනවා. අපේ අනිත් අයට හිංසා කරලා දැකලා අපිත් පෙළඹෙනවා නම් ඒ අය වගේම අනිත් අයට හිංසා පීඩා කරන්න, ඒක සල්ලේක ප්‍රතිපදාවට පටහැනි දෙයක් කියනවා. සල්ලේක ප්‍රතිපදාවේ ස්වરૂපයක් තමයි අනිත් අය කොච්චර සත්වයන්ට හිංසා පීඩා කළත් මම ඒ අයට හිංසා පීඩා කරන්නේ නැහැ, මම සත්තුන්ට හිංසා පීඩා කරන්නේ නැහැ කියලා හික්මෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. විශේෂයෙන්ම මේ පින්නතුන්ට මෙතනදී සිහිපත් කළ යුතුම කාරණයක් තමයි මේ පින්නතුන් දන්නවා. දැන් හිංසාව කියන කාරණේ අපි ඉස්සල්ලාම තේරුම් ගමුකෝ. හිංසාව කියනකොට අපිට පින්වත්නි මතක් වෙන්නේ සුනකයෙකුට හරි බලලෙකුට හරි මහා විශාල මුගුරක් එහෙම නැත්නම් මේ ගල් කැට ටිකක් අරගෙන ඔවුන්ට පහර දෙන සිදුවීමකින් අපිට හිතෙන්න පුළුවන් ඉතින් ඒ වගේ දේවල් මම කරන්නේ නෑනේ. පින්වත්නි සත්‍ය වශයෙන්ම මෙතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හිංසා නොකරන එක විතරක් නෙමෙයි. කෙනෙකුට පුළුවන් නම් සිතුවිලි මාත්‍රකින්වත් තවත් කෙනෙකුට හිංසාවක් කරන අදහසක්වත් නැති කරගන්න, අන්න ඒකයි මේ සල්ලේක පරියායේ බලාපොරොත්තුව. ඉතින් ඉස්සරහට අපි ඒ ගැන සාකච්ඡා කරනවා. විශේෂයෙන්ම මේ සල්ලේක පරියාය අපි මුලින්ම කතා කරන්නේ. ඊට පස්සේ අපිට සාකච්ඡා කරන්න තියෙනවා මම මේ පින්නතුන්ට මුලින්ම සඳහන් කළා පරියායන් 5ක් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ පෙන්නනවා. තාම අපි මේ සාකච්ඡා කරන්නේ පළවෙනි පරියාය සල්ලේක පරියාය. එතකොට මේ සල්ලේක පරියායේ බුදුරජාණන් වහන්සේ පළවෙනියටම පෙන්වන්නේ හිංසාව. අන්‍යයෝ කොච්චර සත්වයන්ට හිංසා පීඩා කළත් මම සත්වයන්ට හිංසා පීඩා කරන්නේ නැහැ කියලා හික්මෙන්න කියනවා. ඉතින් මේ පින්නතුන්ට මතක ඇති මහබෝසතාණන් වහන්සේ ශාන්තිවාදී තාපසයා හැටියට මේ ලෝකෙ ඉපදිලා ඉන්න වෙලාවක කලාඹු කියන රජතුමා බෝසතාණන් වහන්සේ පිළිබඳව ඇති කරගත්ත යම් වෛරයක් ගැටීමක් නිසා
බෝසතාණන් වහන්සේට හිංසා කරනවා. මේ පින්නතුන් දන්නවා ඒ සිදුවීම, මේ නිසා විස්තර වශයෙන් සඳහන් කරන්නේ නැහැ. කලාඹු රජතුමාගේ උයනේ ක්ෂාන්තිවාදී තාපසතුමා බවුන් අඩමින් ඉන්න වෙලාවක ශාන්තිවාදී තාපසතුමා පිළිබඳව නිස්කාරණේ ඇති කරගන්නවා ගැටීමක්. ඒ හේතුව තමයි කලාඹු රජතුමාට මේ කලාඹු රජතුමා 500ක් තමන්ගේ බිසෝවරු වට කරගෙන උයනේ නිදාගෙන ඉන්න වෙලාවක මේ බිසෝවරු ශාන්තිවාදී තාපසතුමා දැකලා එතනට යනවා බණ අහන්න. එතකොට තාපසතුමා පිළිබඳව ගැටීම් ඇති කරගන්න හේතුනේ මෙන්න මේක. මොකක්ද? තමන්ගේ බිසෝවරු මේ තාපසතුමාගෙන් බණ අහනවා. ඒ පිළිබඳ ඇති කරගත්තේ ගැටීමෙන් තාපසතුමා ළඟට ගිහිල්ලා විමසනවා, තාපසය නුඹ කිනම් වාදීක්ද? ඒකට තාපසතුමා කියනවා මම ශාන්තිවාදී. මම ඉවසීම ප්‍රගුණ කරන කෙනෙක්. හොඳයි එහෙනම් ඔබගේ ඉවසීම මම පරීක්ෂා කරන්නම් කියලා මොකද කරන්නේ? වදකයා ගෙන්නලා බෝසතාණන් වහන්සේට කසපාරවල් 100ක් ගහන්න නියම කරනවා. එතකොට කසපහරක් කියලා කියන්නේ පින්වත්නි කෙනෙකුගේ ශරීරයට ඒ කාලේ දුන්න මහා දරුණු විශේෂයෙන්ම මේ වදයක්. එතකොට ඒ කසේ ස්වභාවය තමයි කෙනෙකුගේ ශරීරයට කසපහරක් වැදුනට පස්සේ ඒ හැම පුපුරලා එතනින් එළියට ලේ සරව එළියට එනවා. ඒ සමහරක් වෙලාවට ඒ කසපාර දරුණුවට වැදුනොත් හැම කසේ සමග ඇලවිලා එළියට ගැලවිලා එන මට්ටමට ඒ කසපාරවල් පින්වත්නි දරුණුයි. එතකොට හිතන්න එහෙම කසපාරවල් 100ක් බෝසතාණන් වහන්සේට ගහනවා. නමුත් බෝසතාණන් වහන්සේගේ චිත්ත විපර්යාසයක් වෙන්නේ නැහැ. දැන් බලන්න කලාඹු රජතුමා බෝසතාණන් වහන්සේට හිංසා කරනවා. හැබැයි තමන් වහන්සේට හිංසා කරන කලාඹු රජතුමා ගැන අංශු මාත්‍රයකවත් හිංසාකාරී සිතුවිල්ලක් ඇති කරගත්තේ නැහැ. අන්න ඒක දැනගත්ත කලාඹු රජතුමා දැන් මොකද උනේ? කලාඹු රජතුමා කල්පනා කරනවා මේ තවත් මේ ඉවසීම මං මේ පරීක්ෂා කරලා බලන්නම් කියලා වදකයාට අණ කරනවා බෝසතාණන් වහන්සේගේ කන් දෙක සිඳින්න. ඊළඟට නාසය සිඳිනවා. ඊළඟට අත් දෙක සිඳිනවා. ඊළඟට කකුල් දෙක සිඳිනවා. එතකොට හිතන්න මේ විදිහට මේ ශරීරයේ කොටස් කපලා අයින් කරනවා. හැබැයි බෝසතාණන් වහන්සේගේ පන හුස්ම ඉතුරු වෙලා තියෙන කම්ම අවසාන මොහොත දක්වාම මේ ශරීරයේ කොච්චර වද වේදනා දුන්නත් බෝසතාණන් වහන්සේගේ හිතේ ද්වේෂයක්, පටිඝයක්, කලකිරීමක් හටගත්තේ නැහැ. අවසානයේටම මේන් කිපුණු රජතුමා මොකද කරන්නේ? බෝසතාණන් වහන්සේගේ පපුවට වැරෙන් මේ පාපහරක් එල්ල කරනවා බෝසතාණන් වහන්සේ වැටෙන්න. එතකොට බෝසතාණන් වහන්සේගේ කටින් ලේ වමනේ වෙමින් බෝසතාණන් වහන්සේ වෙලාවේ කලාඹු රජතුමාට ආශිර්වාද කරනවා, මෙතෙක් වද බන්ධන දුන්නු රජතුමනි ඔබ දීර්ඝායුෂ වේවා, ඔබ නිරෝගී වේවා කියන ප්‍රාර්ථනාවයි. එතකොට මේ පින්වත් පිරිස මොහොතක් තාත්විකව කල්පනා කරන්න, එතෙක් එච්චර වද බන්ධන දුන්නත්, එච්චර මේ හිංසා පීඩා කළත් මහබෝසතාණන් වහන්සේට එක අංශු මාත්‍රයකවත් ද්වේෂසිතක් ඉපදුනේ නැහැ කියනවා. ඒක බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා, මහණෙනි මම ශාන්තිවාදී තාපසයා හැටියට ඉන්නකොට මගේ ඉවසීම කොච්චර පුරුදු වුණාද කියනවා නම් මට මේ වද දෙන්න කියලා අණ කරපු රජතුමා ගැනවත්, ඒ වගේම මට ඒ වද දුන්න වදකයා ගැනවත්, ඒ වගේම ඒ වෙනකොට මං වෙනුවෙන් හඬා වැළපිච්ච බිසෝවරු ගැනවත්, ඒ හැම කෙනෙක් ගැනම මට තිබුණ එක හැඟීමක්. වද දුන්න රජතුමා, ඒ වගේම වදකයා ගැන ද්වේෂසිතක්වත්, ඒ වගේම මං වෙනුවෙන් හඬා වැළපිච්ච අය ගැන යම් ආකාරයක තණ්හාවක්වත් මට ඇති වුණේ නැහැ. ඒ හැම කෙනෙක් ගැන මට තිබුණ එකම සිතුවිල්ලක් කියලා බෝසතාණන් වහන්සේ සඳහන් කරනවා. එතකොට කල්පනා කරන්න, නමුත් බෝසතාණන් වහන්සේගේ තුල තියෙන ඒ අවිහිංසාවයි, විශේෂයෙන්ම ඉවසීමයි, එතකොට දැන් අපේ ළඟ තියෙනා වූ අවිහිංසාවයි මේ කොපමණද කියලා අපි කල්පනා කරන්න ඕනේ. අපිට කවුරු හරි කෙනෙක් හිංසා කළොත්
දැන් කල්පනා කරන්න බෝසතාණන් වහන්සේට කසපාරක් ගහලා කසපාරවල් 100ක් ගහලත් ශරීරයේ කොටස් කපලවත් අංශු මාත්‍රයකවත් හිංසාකාරී සිතුවිල්ලක් පහළ වුණේ නැහැ. අපිට පින්වත්නි කසපාරවල් 100ක් නෙමෙයි එකක්වත් අවශ්‍ය නැහැ. අපිට කවුරු හරි කෙනෙක් රවල බැලුවොත් මොකද වෙන්නේ? අපිට යම් කිසි කෙනෙක් පාරේ යනකොට රවල බැලුවොත් නැත්නම් ශරීරයේ හැපුණොත් එහෙම නැත්නම් එක වචනයක් කිව්වොත් මොකද වෙන්නේ? අපි ඒ ඇත්තන්ට දරුණු විදිහට හැසිරෙන්න කල්පනා කරනවා. හිංසාකාරී සිතුවිලි උල්පතකින් වතුර ගලනවා වගේ ගලාගෙන එන මට්ටමටපත් වෙනවා. එතකොට කල්පනා කරන්න ඕන බුදුරජාණන් වහන්සේ මෙතනදී දේශනා කරන්නේ අන්‍යෝ හිංසා කරන්න පුළුවන්. අන්‍යෝ සතුන්ට හිංසා කරනවා වෙන්න පුළුවන්. හැබැයි මම සත්වයන්ට හිංසා පීඩා කරන්නේ නැහැ කියලා හික්මෙන්ඩ කියනවා. ආන්ගේ වෙලාවේ තමන්ට යම් ආකාරයක මොනම හෝ අවස්ථාවක තමන්ට හිංසාකාරී සිතුවිල්ලක් ආවොත් ඉතින් මේ පින්නතුන් කල්පනා කරන්න ඕන. මේ දේශනා මාලාවම අපි සාකච්ඡා කරගන්නේ අපේ ජීවිතේ නිවැරදිම වෙනසක් කරගන්නමයි. ඒ නිවැරදිම වෙනසක් කරගන්න අපි බලාපොරොත්තු වෙන්නම් මේ දේශනා මාලාවට සම්බන්ධ වෙන්නේ. ඉතින් අපි කල්පනා කරන්න ඕනේ අපි සාමාන්‍ය ජීවිතේ ගත කරනකොට මොන තරම්නම් අපේ හිත මෙන්න මේ විදිහට හිංසාකාරී සිතුවිලි සකස් වෙනවද? විශේෂයෙන්ම මේ දේශනා මාලාවෙන් නියම ප්‍රයෝජනය ගන්න පුළුවන්කමක් තියෙන්නේම පින්වත්නි තමන්ම තමන්ගේ පිළිබඳව ආත්ම ප්‍රත්‍යවේක්ෂාවක් කරගන්න ඕන. ඉතින් මේකට අපි මේ කල්පනා කරන්න ඕන මම ජීවිතේ ගත කරනකොට අම්මා කෙනෙක් නම් දරුවෝ ස්වාමියා තමන්ගේ සහෝදර සහෝදරයෝ පිළිබඳ පිළිපන්නේ කොහොමද? දරුවෙක් නම් මගේ අම්මා තාත්තා මගේ අනිත් සහෝදර සහෝදරයන් එක්ක මම හැසිරෙන්නේ කොහොමද? ඒ අය ඉදිරියේදී මගේ හිතේ ස්වභාවය කොහොමද කියලා මුලින්ම තමන්ගේ ළඟ ඉන්න අයත් එක්ක ගලපලා සංසන්දනය කරලා කල්පනා කරලා බලන්න මම ඒ අයට කොච්චරනම් හිංසා කරනවාද? එතකොට මම නැවත සඳහන් කරනවා මේ හිංසා කරනවා කියලා කියන්නේ පින්වත්නි අතින් පයින් තලන පෙළන එකම නෙවෙයි. අපි කොච්චර වචනෙන් අනිත් මිනිසුන්ට හිංසා කරනවද? ඇනුම් පද කියනවා, සමහර විට හිත පරුස වෙන විදිහට කතා කරනවා. ඒකත් පින්වත්නි යම් ආකාරයක හිංසාවක් තමයි. එතකොට කෙනෙකුට මේ කායිකව වාචසිකව නෙමෙයි මානසිකවත් හිංසාවක් පීඩාවක් දෙන්නේ නැතුව යම්කිසි කෙනෙකුට වාසය කරන්න පුළුවන් නම් අන්න ඒක තමන්ගේ ජීවිතේ බොහෝම වටින ගුණාංගයක්. ඒක සල්ලේක ප්‍රතිපදාවක්. ඉතින් කල්පනා කරන්න ඕන ඒක අනිත් අය කොච්චර මේ හිංසා පීඩා කළත් සත්‍යයන් හිංසා පීඩා කළත් මම නම් ඒ අයට හිංසා පීඩා කරන්නේ නැහැ කියලා පින්වත්නි වැළකෙන්න කියලා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරනවා. ඉතින් විශේෂයෙන්ම තවත් මේ පින්නතුන්ට කාරණයක් මතක් කරනවා නම් බුදුරජාණන් වහන්සේ මේ අවිහිංසාව ගැන කොච්චර පින්වත්නි කල්පනා කරාද කියනවා නම් මේ අවිහිංසාව පිළිබඳ බුදුරජාණන් වහන්සේ කොච්චර කල්පනා කරාද කියනවා නම් ස්වාමින් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ පෙරහංකඩයක් අනුදැන වදාලේ මොකද? පෙරහංකඩයක් අනුදැන වදාලේ වතුර පිරිසිදු කරලා පානය කරන්නම නෙමෙයි. ඒ වෙනකොට තීර්ථකයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට චෝදනා කළා ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ ප්‍රාණඝාත කරනවා. ඇයි? නිකම්ම ඇල්පැන් මේ වළඳනවා. ඒ ඇල්පැන් වල ඉන්නවා මේ යම් ආකාරයක ජීවීන්. ඒ ජීවීන් කුසට ගිහිල්ලා මොකද කරන්නේ? ඒ ජීවීන් එහෙමම ජීවිතක්ෂයටපත් වෙනවා. ඒ නිසා අන්‍ය තීර්ථකයෝ මේ බඩට ගිහිල්ලා සත්තු මැරෙන එක නැති කරගන්න මොකද කළේ? දැන් බඩට ගිහිල්ලා මැරුණොත් නේ පව්. ඒ නිසා බඩට ගිහිල්ලා මැරෙන්න කලින් ඔවුන් තෝරගත්තා මෝහ සහගත ප්‍රතිපදාවක්. මොකක්ද? වතුර හොඳට නටනකම් රත් කරලා හිතලම අන්න සත්තු ඝාතනය කරලා ඔවුන් මොකද කළේ? පැන් පානය කළා. හැබැයි බුදුරජාණන් වහන්සේ ඕනම කෙනෙක්ගේ තුල සාධාරණ යම් චෝදනාවක් තියෙනවා නම් ඒක බාර ගන්නවා. භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ නමුත් ඔවුන්ගේ අර මෝහ සහගත ක්‍රියාව අනුමත කරන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලාට අනුදැන වදාලා
පැන් පානය කරනකොට ඒ පැන් මුලින්ම පෙරා ගන්න. ඒකට පෙරහංකඩයක් ළඟ තියා ගන්න ඕන. ස්වාමින් වහන්සේ කෙනෙක් ළඟ පෙරහංකඩයක් තියෙන්න ඕන. පෙරහංකඩෙන් පැන් පෙරලා ඒ විතරක් නෙවෙයි. දැන් පෙරහංකඩෙන් පැන් පෙරපුවාම මොකද වෙන්නේ? පෙරහංකඩේ ඇතුලේ සත්තු ඉතුරු වෙනවා. පෙරහංකඩේ නැවත කන පිට හරවලා ගලාගෙන යන ජලයකට ඒ මේ පෙරහංකඩේ නැවත හොදන්න කියනවා. එතකොට අර පෙරහංකඩේ පිටපැත්තේ රැඳිච්ච සත්තු ටික නැවතත් ජලයට එකතු වෙනවා. ඔවුන් ජලයට එකතු වුණාට පස්සේ ඔවුන් ආයි මරණයටපත් වෙන්නේ නැහැ. අන්න බලන්න භාග්‍යවතුන් වහන්සේ ඒ තරමට අවිහිංසාව පිළිබඳව සැලකිලිමත් වෙච්ච ශාස්ත්‍රඥ වහන්සේ නමක්. උන්වහන්සේ වර්ණනා කරපු ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක්. එහෙනම් මේ පින්වත් පිරිස කල්පනා කරන්න මේ ලෝකේ අනිත් අය කොච්චර සත්වයන්ට හිංසා පීඩා කළත් මම නම් හිංසා පීඩා කරන්නේ නැහැ කියලා පින්වත්නි තමන් අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕන. ඉතින් මේක පින්වත්නි තමන්ගේ ජීවිතේ හැම තැනටම සම්බන්ධයි. කල්පනා කරන්න තේ ටිකක් හදනකොට පවා අපි අතින් කොච්චර සත්වයන්ට හිංසා වෙනවද? දැන් කල්පනා කරන්න අපි මේ සමහර වෙලාවට මේ කෝප්පයට තේ හදන භාජනයට සීනි කිරිපිටි හරි ඒ දේවල් එකතු කරනකොට සමහර විට සීනි වලට එන්න පුළුවන් ඇඹලේ කූඹියෙක් වැටලා ඉන්න පුළුවන්. අපි සමහරක් වෙලාවට නොසැලකිල්ලෙන් ඒක නොදැනීමෙන් කළොත් අපිට එතන පාපයක් නැහැ. නමුත් සමහර අය මොකද කරන්නේ? එතන සත්වෝ ඉන්නවා කියලා දැනම සමහර විට අර උණු පැන් වක් කරනවා. එතකොට අපිට පුළුවන්කමක් තියෙන්නට ඕනේ අපේ අවිහිංසාව වැරදිලාවක්වත් මේ සීනියකට කුහුඹුවෙක් ඇඹලේක් වැටලා ඉන්නවාද කියලා පරීක්ෂා කරලා බලලා ඒ සතාව අයින් කරලා අපේ කටයුත්ත කරන මට්ටමට පවා අපිට පින්වත්නි අවිහිංසාව හැදෙන්න ඕන. එතකොට ඒක අපේ ළඟ තියෙන ගුණයක් පින්වත්නි. ඊළඟට ගෙදරක තියෙන අපි හිතමු කුණු ටිකක් පුච්චනකොට පවා කුණු රොඩු ටිකක් පුච්චනකොට පවා අපි කල්පනා කරන්න ඕනේ කුණු භාජනය ගන්නකොට සමහර විට ඔය සීනි දාගෙන ආපු මලු එහෙම නැත්නම් ආහාර ගෑවිච්ච ඉටි කොලයක් මේ එහෙම නැත්නම් කවරයක් තිබුණොත් ඒවට සාමාන්‍යයෙන් ඇඹලේක් එහෙම නැත්නම් කුඹියෙක් සමහරකට ඉන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන්කමක් තියෙන්න ඕනේ ඒක ටික වෙලාවක් එක්ක අවුවට දාලා තියලා ගසලා ඒකේ ඉන්න සත්තු අයින් කරලා ඒ දේවල් විනාශ කරන්න පුළුවන් මට්ටමට හිතක් හදා ගන්න ඕනේ. මොකද ඒක අපට හිතෙන්න පුළුවන් ඒක පොඩි දෙයක් කියලා. ඒක පොඩි දෙයක් වුණාට එතන අපේ තුල මහා විශාල කුසලයක් දිනු වෙනවා. ඒක අවිහිංසාවට අයිති යම් ආකාරයක ක්‍රියාවක්. ඉතින් මේ පින්නතුන්ට අපි මේ වෙලාවේ සිහිපත් කරනවා අද දේශනා මාලාවට ලැබිලා තියෙන කාල වේලාව මෙතකින් සමාප්තයි. ඉතින් අපි මේ පින්නතුන්ට මුලින් සිහිපත් කළා මේ දේශනාවේ විශේෂයෙන් අපිට සාකච්ඡා කරන්න සල්ලේක පරියාය තුල විතරක් කතා කරන්න කරුණු 44ක් තියෙනවා. ඉතින් මේ සල්ලේක සූත්‍රය බොහෝම දීර්ඝ බොහෝම වැදගත් කරුණු වලින් පිරිච්ච සූත්‍ර දේශනාවක්. ඉතින් මේ පින්නතුන්ට අපි ආරාධනා කරනවා අද දවසේ අපි සාකච්ඡා කරගත්තේ සල්ලේක සූත්‍රයේ බොහෝම කරුණු අල්ප ප්‍රමාණයක්. ඒ වගේම සල්ලේක පරියායේ පළවෙනි කාරණේ අපි සාකච්ඡා කළා. අනිත් අය සත්තුන්ට හිංසා පීඩා කළාට මම සත්තුන්ට හිංසා පීඩා කරන්නේ නැහැ කියලා අපි හිංසාකාරී සිතුවිලි වලින් ක්‍රියාකලාප වලින් වැළකී යුතුයි කියලා හික්මිය යුතුයි කියලා භාග්‍යතුන් වහන්සේ අනුශාසනා කළා. ඉතින් ඉදිරි දේශනා මාලාවලදී මේ සල්ලේක සූත්‍රයේ අනිත් කාරණා පිළිබඳ සාකච්ඡා කරන බලාපොරොත්තුවෙන් මේ දේශනාවෙන් අදට අපි සමුගන්නවා. ඉතින් මේ පින්වත් පිරිසට අපි ආරාධනා කරනවා මේ සල්ලේක සූත්‍රයේ සඳහන් වෙන්නා වූ කරුණු තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගෙන මේ ජීවිතයේදී මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන තුමු මහා මහ නිවනින් සැනසීම පිණිස මේ සියලු ධර්මයෝ හේතුපනිශ්‍රය වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති.
ධර්ම ශ්‍රවණය කළ පින්වත් ඔබ සෑම සුළු දෙනාටමත් වැළඳී තිබෙන්නා වූ සියලුම අපලුපද්‍රව සියල්ලක්ම දුහරින් භූත වේවා. කරන්නා කියන්නා වූ සියලුම යහපත් කටයුතු යහපත් බලාපොරොත්තු සාර්ථක වේවා. ඒ වගේම පින් කැමති සුළු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ද ප්‍රාර්ථනීය පරිදි උතුම් අමා මහ නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරන්න. හැම දිනාටම තෙරුවන් සරණයි. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ කළුතර නාගොඩ සන්දර්ශනාරාම පාරේ 174 B නිවසේ පදිංචි වෛද්‍ය කමනී අබේවීර මහත්මිය දූ දරුවන් මෑණියන් සහෝදර සහෝදරියන් විසින් කියලායි සඳහන් කරලා තියෙන්නේ. වෛද්‍ය අරුණ විජිත ඉලංගරත්න මහතා 2021 අගෝස්තු මාස 3 වෙනි දින අභා ප්‍රාර්ථී තුන්මසක් පිරීම නිමිති කොට පුණ්‍ය අනුමෝදනා කිරීමට වගේම අභා ප්‍රාප්ත වූ සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් කිරීම අරමුණු කරගෙන තමයි දේශනාවේ දායකත්වය දරන්නේ. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු අරුණ විජිත ඉලංගරත්න වෛද්‍යතුමාට මේ සියලු පුණ්‍ය ශක්තියින් අනුමෝදන් වේවා. සසර වසන තාක්කල් මෙවැනි ආකාරයක අකල් මරණයකට පත්වන්න සිද්ධ නොවේවා. සසර සුවපත් වේවා. උතුම් නිර්වාණ අවබෝධය සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අභා ප්‍රාප්ත වූ සියලුම ඥාතීන්ටද මේ පින් අනුමෝදන් වේවා. එයත් අන්ත සුගතියෙන් සුගතියටපත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම වෛද්‍ය කමනී අබේවීර මහත්මිය දූ දරුවන් මෑණියන් සහෝදර සහෝදරියන් ඇතුළු ඒ සුජීවත්ව වාසය කරන සියලු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. දීර්ඝායුෂ වේවා. උතුම් ධර්ම අවබෝධය සඳහාම මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.